සාමාන්‍ය සම්ප්‍රදායක් හැටියට අපේ රටේ ආණ්ඩු මාරු වුණේ මැතිවරණයකින්. මැතිවරණය ප්‍රකාශයට පත් කරලා දේශපාලන ව්‍යාපාර මැතිවරණ වලට නාම යෝජනා බාර දීලා දේශපාලන ව්‍යාපාර එම මැතිවරණය සඳහා ජනතාව දැනුවත් කරලා ඡන්දයක් පවත්වලා ඒ ඡන්දේ ප්‍රතිඵල වලින් අනතුරුව තමයි ආණ්ඩුව පිහිටුවේ. අපි මැතිවරණයක් මුළුමනින්ම ප්‍රජාතන්ත්‍රවාදී කියලා පිළි නොගත්තත් අපේ රටේ සම්ප්‍රදායක් ලෙස ආණ්ඩු මාරු වීම තිබුණා ඡන්දහරහා. තව ප්‍රතිපාදනයක් අපේ රටේ අවශ්‍ය නම් තිබුණා. මැතිවරණයක සිට තව මැතිවරණයක් කාල පරිච්ඡේදයේදී එක මැතිවරණයක සිට තව මැතිවරණයක් දක්වා තිබෙන කාල පරිච්ඡේදයකදී ආණ්ඩුවක් මාරු කිරීමට හැකියාව තිබුණා පාර්ලිමේන්තුව ඇතුළේ. නමුත් පසුගිය සිකුරාදා 26 වෙනි සිකුරාදා මේ ආණ්ඩු මාරුව සිද්ධ වුණේ මැතිවරණයකුත් නෙවෙයි පාර්ලිමේන්තුවකුත් නෙවෙයි. ජනාධිපති මෛත්‍රීපාලත් මහින්ද රාජපක්ෂත් එක්ව එක්කෙනෙක් මේසේ අනිත් පැත්තේ වාඩි වෙලා අනිත් එක්කෙනා මේසේ අනිත් පැත්තේ වාඩි වෙලා දෙන්න හිටගෙන ඉවරලා කිව්වා උඹ අගමැති මම ජනපති දැන් ආණ්ඩුවක් කියලා. එනිසා මේක කුමන්ත්‍රණයක්. එනිසා මේ කුමන්ත්‍රණය සිදු දිනේ සිටම ජනතා විමුක්ති පෙරමුණ නිශ්චිත අදහසක් මේ රටේ ජනතාවට ඉදිරිපත් කරා. මේ දේශපාලන කුමන්ත්‍රණකාරී ලෙස ආණ්ඩු පෙරළීම් පරාජයටපත් කරන ජනතා විමුක්ති පෙරමුණ සූදානම් කියලා. ඉන් අනතුරුව මොකද සිදුවුනේ? ඒ කුමන්ත්‍රණයේම දිගුවක් ලෙස පාර්ලිමේන්තුව සභාව සැසිවාරය අවසන් කරනු ලැබුවා මෛත්‍රීපාල විසින්. අවසන් කරලා මුළු මනින්ම උත්සාහ කරේ. රාජ්‍ය අමාත්‍ය ධූර, අමාත්‍ය ධූර, නියෝජ්‍ය අමාත්‍ය ධූර වැනි වරදාන කෝටි ගණන් මුදල් සමහර අවස්ථාවල බියවත්දලා පාර්ලිමේන්තුව ඇතුලේ තමන්ගේ බහුතරය සකස් කර ගැනීම සඳහා උත්සාහයක් දැරුවා. ලංකාවේ දේශපාලන මෑත ඉතිහාසයේ සිද්ධ වුණු නිර්ලජ්ජිතම තොරතුරු සිදුවීම් මේ රටේ ජනතාවට ඕනෑමටත් වඩා වැඩියෙන් ගලාගෙන ආවා ඒ දින කිහිපය ඇතුළත. ඉන් නොනවති මෛත්‍රීපාල මහත්මයා ඔහුට බහුතරය තිබෙන බවත් මහින්ද රාජපක්ෂ ඔහුට බහුතරය තිබෙන බවත් ඔහුගේ කණ්ඩායම් විටින් විට ඔවුන්ට පාර්ලිමේන්තුවේ බහුතරය තියෙන බවට වහසිපත් දොඩවන්න පටන් ගත්තා. හැබැයි අවසානයේදී ඔප්පු වී හමාරයි ඔවුන්ට පාර්ලිමේන්තුවේ බහුතරයක් අත්පත් කරගන්න බැරි බව. විශේෂයෙන්ම ඔවුන්ගේ උත්සාහය තිබුණේ පාර්ලිමේන්තුවේ තිබුණු රීතීන් සම්ප්‍රදාය මුළුමනින්ම උල්ලංඝනය කරමින් පාර්ලිමේන්තුව ඇතුලේ බලහත්කාරී ලෙස කුඩා කල්ලියක් විසින් පාලනය ගෙන යාම සඳහා උත්සාහයක් තිබුණා. ජනතා විමුක්ති පෙරමුණ අපි විශේෂයෙන්ම පාර්ලිමේන්තුව ඇතුළේ කුමන්ත්‍රණකාරී ලෙස කල්ලියක් පාලනයක් ගෙන යාම සඳහා දරන ප්‍රයත්න වැළැක්වීම සඳහා කටයුතු කරා. විශේෂයෙන්ම කතානායකතුමා පාර්ලිමේන්තුව කැඳවන පළමු අවස්ථාවේදීම බහුතරය කාටද තිබෙන්නේ කියලා විනිශ්චයකට භාජනය කරන සූදානම් බව ප්‍රකාශයට පත් කරා. ඒ සමගම කුමන්ත්‍රණකරුවන්ගේ පළමු පියවර අසාර්ථක බවට පත් වුණා. ඔවුන්ගේ පියවර බවට පත් වී තිබුණේ එළිය ආණ්ඩුව හදලා සමහර අය බය කරලා සමහර අය සල්ලි වලට අරගෙන සමහර අය වරදාන වලට අරගෙන පාර්ලිමේන්තුව තුළ කල්ලියක් ආණ්ඩුවක් අරගෙන යාම සඳහා උත්සාහයක් තිබුණා. ඒ උත්සාහය පළමු උත්සාහය කුමන්ත්‍රණය පරාජයට පත් කරන්න පුළුවන්කම ලැබුණා. ඒ පළමු උත්සාහයෙන් පස්සේ තමයි ඊයේ රාත්‍රියේ කුමන්ත්‍රණයේ දෙවෙනි අදියර මෛත්‍රීපාල මහත්මයා විසින් ක්‍රියාත්මක කරන ලබන්නේ. ඒ දෙවෙනි අදියර තමයි විවස්ථාවෙන් ඔහුට පැවරී නැති බලය කිසිදු නෛතික ප්‍රතිපාදනයකින් තොරව පාර්ලිමේන්තුව විසිරුවා හරිනවා. ඒවා මේ පාර්ලිමේන්තු ක්‍රම හරි විවස්ථාපිත පාලන ක්‍රම නෙවෙයි. ඒවා නිකන් රාජාණ්ඩු ක්‍රම. රජාට හිතුනාම ඕන දෙයක් කර හැකි වගේ මෛත්‍රීපාල තමන්ට හිතුණු දේ හනුම පන්දම අතර ගත්තා වගේ හැමතැනම ගිනිතිය තියෙන තත්වයක් රටේ නිර්මාණය කරනවා. එය කිසිදු නෛතික ප්‍රතිපාදනයක් නැතුව පාර්ලිමේන්තුව විසිරුවා හර තිබෙනවා ඊයේ රාත්‍රියේදී.
ජනතා විමුක්ති පෙරමුණේ අපි ඕනෑම පාර්ලිමේන්තු මැතිවරණයකට සූදානම්ම ඕනෑම වර්ගයේ මැතිවරණයකට සූදානම්ම පසුගිය කාලේ දේශපාලන නිරතයෙන් තිබුණා. අපි අපේ ප්‍රතිපත්ති මාලාව සකස් කිරීම සඳහා කට සූදානම් කරලා තිබුණා. ඒ අපි මේ දෙසැම්බර් මාසයේ ඉලෙදැක්වීම සඳහා සූදානම් කරලා තිබුණා. විශාල බහුජන ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා අපි සාකච්ඡා කරමින් තිබුණා. ඒ සඳහා විශාල වැඩ කොටසක් කරමින් තිබුණා. ඒ නිසා එළඹෙන ඕනෑම මැතිවරණයකට තරඟ වැදීම සඳහා අවශ්‍ය වෙන සූදානම්ක ජනතා විමුක්ති පෙරමුණ ඉන්නවා. හැබැයි ඊයේ රාත්‍රියේ සිදු වී තිබෙන්නේ කුමක්ද? එකක් අපි දන්නවා 19 වෙනි සංශෝධනයේ ආරමුණ බවට පත් වෙලා තිබුණේ විධායක ජනාධිපති ධූරයේ විසින් මුළුමනින්ම යටත් කොට තිබෙන පාර්ලිමේන්තුව යම් ප්‍රමාණයකට විධායක ජනාධිපති ධූරයේ යටත්භාවයෙන් නිදහස් කර ගැනීමේ ආරමුණ තමයි 19 වෙනි සංශෝධනයේ ආරමුණ බවට පත් වුණේ කරුණු කීපයක් අතර. කරුණු කීපයකින් ප්‍රධාන ආරමුණක් බවට පත් වුණේ විධායක බලය විසින් ගිලගෙන තිබෙන පාර්ලිමේන්තුව එයින් මුදවා ගැනීම. ඒ සඳහා අවශ්‍ය වන ප්‍රතිපාදන තමයි 19 වෙනි සංශෝධනය හරහා ව්‍යවස්ථාවට ඇතුල් කරනු ලැබුවේ. ජනාධිපතිවරයා මේ පාර්ලිමේන්තු විසිරුව හැරීම ව්‍යවස්ථාවෙන් ජනාධිපති ධූරයට පැවරී නැති බලයක් උපයෝග කරගෙන තිබෙනවා. මේ මුළුමනින්ම ව්‍යවස්ථාවට පටහැනි ක්‍රියාදාමයක්. මෙතන ප්‍රශ්න දෙකක් පැන නගිනවා. ව්‍යවස්ථාවට පටහැනිව පාර්ලිමේන්තු විසිරුව හැරලා ඒ පටහැනි මැතිවරණයක් කරා නව පාර්ලිමේන්තුව පත් කරගත්තාම ඒ පාර්ලිමේන්තුව වළංගුද කියන ප්‍රශ්නයද අපි හමුවේ තිබෙනවා. මොකද බොහෝ නීතිවේදීන් මේ වනකොටත් අදහස් දක්වලා අවසන් මේ පාර්ලිමේන්තුව විසිරුව හැරි නැති බව. මොකද ජනාධිපතිවරයාට එවැනි බලයක් පැවරි නැති බව. එහෙමනම් විසිරුව හැර නැති පාර්ලිමේන්තු මැතිවරණයක් කරා යලිපත් කරගන්නා පාර්ලිමේන්තුවකට තිබෙන නෛතික ප්‍රතිපාදන කුමක් දින ප්‍රශ්න තිබෙනවා. ඒ නිසා එය ශ්‍රේෂ්ඨාධිකරණය හරහා විසඳාගත යුතු ප්‍රශ්නයක්. ඒ වගේම මේ විසිරුව හැරීම පිළිගන්නේ නම් පාර්ලිමේන්තුවට යම් ස්වාධීන බලයක් තිබුණා නම් එය මුළුමනින්ම ජනාධිපති බලතලවලට තිබුණාටත් වඩා වැඩියෙන් යටත් කිරීමේ ස්වභාවයකට පත් වෙනවා. ඒ මොකද 19 වෙනි සංශෝධනයේ ඒමට පෙර පාර්ලිමේන්තු විසිරුව හැරීම සඳහා ජනාධිපතිවරයාට බලයක් තිබුණේ පාර්ලිමේන්තුව රැස් වී වසරක් ගත වූාට පසු. ඊට පස්සේ තමයි පාර්ලිමේන්තු විසිරුව හැරීමේ බලය ජනාධිපතිවරයාට ආවේ. එම වසරක කියන කාල පරිච්ඡේදය තමයි අවුරුදු 4මාර කියන කාල පරිච්ඡේදය දක්වා මේක වැඩි කරේ. වැඩි කරා පමණක් නෙවෙයි නියතයක් ලෙස මතයක් ලෙස සමාජගත වෙලා තිබුණා. අපි විතරක් නෙවෙයි මීට සති දෙකකට විතර පෙර නිමල් සිරිපාල සිල්වා ඔවුන්ගේ මාධ්‍ය සාකච්ඡාවකදී කියනවා ජනාධිපතිවරයාට පාර්ලිමේන්තු විසිරුව හැරීම සඳහා අවුරුදු 4මාරක් යනතෙක් කිසිදු බලයක් නොමැති බව. ඒ වගේම 19 වෙනි සංශෝධන පාර්ලිමේන්තු ඉදිරිපත් කිරීමේදී ඒ අඩංගු වගේම පාර්ලිමේන්තු අරමුණ බවට පත් වීලා තිබුණා. පාර්ලිමේන්තුවේ හැන්සාඩ් අරන් බැලුවා. ඒ හැන්සාඩ් හැම එකකදීම පනත ඉදිරිපත් කරන අය, සංශෝධන ඉදිරිපත් කරන අය, සංශෝධන පක්ෂ කතා කරන අය, සංශෝධනයේ සම්මත කරන අවස්ථාවේදී මේ හැම වෙලාවකදීම හැන්සාඩ් කියවලා බැලුවොත් බලා ගන්න පුළුවන්. ඒකේ අරමුණ බවට පත් වෙලා තිබුණේ ජනාධිපතිවරයාට වසරක් තුල විසිරුව හැරිය හැකි බලය, වසරකින් පසු විසිරුව හැරිය හැකි බලය වසර 4මාර දක්වා දීර්ඝ කිරීම. එතකොට විවස්ථාවක් සම්පාදනයේදී විවස්ථාවේ අඩංගු කරුණු වගේ එම විවස්ථාව සංශෝධනයේදී ඒ සඳහා තිබෙන අරමුණ එක වැදගත්. එම විවස්ථා සංශෝධන ඉදිරිපත් කිරීමේදී පාර්ලිමේන්තුවේ විවාද ඒවත් වැදගත්. ඒවා තමයි සැලකිල්ලට භාජනය කරන්නේ මෙම සංශෝධනයේ අරමුණ. ඉන්පසු එම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු රටේ දිගහැරුණු දේශපාලන මතය ඒකෙත් තිබුණු 4මාරක් වෙනකන් ජනාධිපතිවරයාට බැරි බව. සියලු සාධක වලින් ඔප්පු කොට හමාරයි ජනාධිපතිවරයාට අවුරුදු 4මාරක් යනතෙක් මේ පාර්ලිමේන්තු විසිරුව හරින්න බැරි බව. හැබැයි తాවකාලිකව අපි පිළිගත්තොත් ඔහුට පුළුවන් කියලා. මොකද සිදුවේ කිව්වන්නේ. අවුරුදු 4මාරකට මත්තෙන් ජනාධිපතිවරයාට පාර්ලිමේන්තු විසිරුව හැරිය හැකි කියලා යම් తాවකාලික නිගමනයකට આવොත් ඒකෙන් කියන්නේ මොකද්ද? ජනාධිපතිවරයාට ඕනෑම මොහොතක පාර්ලිමේන්තු විසිරුව හැරිය හැකි කියලා.
ඕනෑම මොහොතක. එහෙමනම් ජනවාරි මාසේ 5 වෙනිදා මැතිවරණයක් තියලා ජනවාරි මාසේ 6 වෙනිදා ආණ්ඩුව හදාගත්තාම එදා රාත්‍රියේම ජනාධිපතිවරට ඕන විසිරු හරින්න පුළුවන්. ඒ නිසා එවැනි ව්‍යවස්ථාපිත බලයක් ව්‍යවස්ථානුකූල බලයක් ජනාධිපතිවරයාට තියෙනවද කියලා වග විභාගයට ලක් කළ යුතුයි. එනිසා මෙම විසුරු ඇහැරීම සඳහා විසුරු ඇහැරීම හරහා පැන නගින ප්‍රධාන ගැටලු දෙක එක මේ පාර්ලිමේන්තුව විසුරු ඇහැරීමකින් තොරව මැතිවරණයක් පවත්වනවා නම් ඒ මැතිවරණය හරහා පාර්ලිමේන්තුව වළංගුද නැද්ද? නීති අනුකූල විසුරු ඇහැරීමකින් තොරව. දෙක මේ පිළිගන්නේ නම් ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව ඕනෑම මොහොතක විසුරු ඇහැරීමේ බලයක් තිබේද? ඔහුට පුළුවන් නේ. දැන් ඊයේ රාත්‍රියේ විසුරු හරින්න මොකටද? 113 නැහැ කියන. તો ජනවාරි මාස 6 වෙනිදාත් එයාට හිතන්න පුළුවන්. මම හිතුවට මැතිවරණ 113 හම්බෙලා නැහැ. අද රැ විසුරු හරිනවා කියන. ඉතින් මේ විගඩම කරන්න පුළුවන්. එනිසා මේ විගඩම වළක්වන්න නම් මේ පිළිබඳ නිසි අර්ථකථනයක් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා ගත යුතු තිබෙනවා. එනිසා මේ අර්ථකථනය ලබා ගැනීම වෙනුවෙන් මෙව ව්‍යවස්ථාවට පැටහෙනි විසුරු හැරීමට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ අධිකරණ හමුවට යන්නත් අපි බලාපොරොත්තු වෙනවා. නැවතත් මම අවධාරණය කරන්නේ ඒ වගේම ඕනෑම මැතිවරණයකට අපි සූදානම්. හැබැයි ඒ වගේම තවත් ප්‍රශ්නයක් මෙතන තිබෙනවා. පසුගිය සතිය ඇතුළත මෛත්‍රීපාල මහත්මයා වට 10කින් අමාත්‍යවරු පත් කරලා තිබෙනවා. වට 10කින් ලංකා ඉතිහාසයේ කවදාවත් වට 10කින් අමාත්‍යවරු පත් කරන්නේ. මේසේ එක දකුණු අත පැත්තේ කොලයක් තියෙනවා විසුරු හරින්න අස්සන ගහන්න. වම් අත පැත්තේ කොලයක් තියෙනවා නිවාස ඇමතිකම දෙන්න. මේ එක විට එකකට අස්සන ගහන පාර්ලිමේන්තු විසුරු හරින්න, තව එකට අස්සන් ගහනවා නිවාස ඇමතිකම දෙන්න. ඇයි මේ? මොකද්ද මේ කරේ? ඒ විතරක් නෙවෙයි. 19 වෙනි සංශෝධනය නිශ්චිත වශයෙන් ජනාධිපතිවරයාට පවරාගත හැකි විෂයන් පිළිබඳව 19 වෙනි සංශෝධනය ඇතුළත් කරලා තිබෙනවා. 19 වෙනි සංශෝධන වර්තමාන ජනාධිපතිවරයාට අත්පත් කරගත හැකි විෂයන් තිබෙන ආරක්ෂක අමාත්‍යාංශයත් මහවැලි අමාත්‍යාංශයත් පරිසර අමාත්‍යාංශයත් විතරයි. දැන් රජයේ මුද්‍රණාලය වැටෙන්නේ මොකටද? මොකද රජයේ මුද්‍රණාලය ආරක්ෂක අමාත්‍යාංශය අතර තියෙන සම්බන්ධය. ජනමාධ්‍ය අමාත්‍යාංශයයි ආරක්ෂක අමාත්‍යාංශය අතර තියෙන සම්බන්ධය. ඒ විතරක් නෙවෙයි විදුලි සංදේශ නියාමන කොමිසම තියාගෙන හිටිය ජනාධිපතිවරයා ව්‍යවස්ථාවට විරුද්ධව. එනිසා මේ ජනාධිපතිවර ආරම්භයේ සිටම විවස්ථාව තුට්ටුවකට මායිම් නොකොට කටයුතු කරපු ජනාධිපතිවරයෙක්. එහි අවසන් ප්‍රතිඵලය තමයි වට 7-8කින් මේ 10කින් විතර අමතුරු දෙන්න පටන් ගත්තා. මේක අරමුණ මොකක්ද? මේක අරමුණ අන් කවරක්වත් නෙවෙයි. දැන් මැතිවරණයට යන්නේ කොහොමද? බලහත්කාර ලෙස ආණ්ඩුවක් හදලා ඒ බලහත්කාරී ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලයක් පත් කරලා ඊළඟ මැතිවරණයකින් පාර්ලිමේන්තුව තෝරාපත් කරගන්නා තෙක් මේ අමාත්‍යවරු වළංගුයි. කැබිනට් මණ්ඩල විසිරු හැරෙන්නේ නැහැ පාර්ලිමේන්තුව විසිරු හැරෙනකොට. එනිසා මේ සියලු අමාත්‍යංශවල දේපල සේවකීන් රාජ්‍ය මාධ්‍ය Tamanට ඕන විදිහට හැසිරීම සඳහා තමයි ජනාධිපතිවරයා මේ පියවර අරන් තිබෙන්නේ. එනිසා ਉਹ මැතිවරණත් යන සූදානම් වෙනව විතරක් නෙවෙයි මේ මැතිවරණය Tamanගේ රාජ්‍ය බලය උපරිම ලෙස උපේ කරගත් මැතිවරණය බවට පත් කරන සූදානම් වෙච්ච ඉඟි තමයි ඊයේ සිදුවිය වලින් පෙන්නුම් කරලා තිබෙන්නේ. එනිසා මෛත්‍රීපාල සිරිසේන ඔහු වටයින සහචර කණ්ඩායම මේ දින කීපය ඇතුළත විශේෂයෙන්ම හැසිරී තිබෙන්නේ විවස්ථාවට විරෝධීව ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධව රාජාණ්ඩුවක රාජ්‍ය නායකයෙක් වගේ තමයි ඔහුගේ හැසිරීම. ඔහු හුලුවත්ගත්තු හනුම වගේ හැමතැනටම ගිනිතිය යති යන තැනකටපත් වී තිබෙනවා. මොකක් වෙනුවෙන්ද? රට වෙනුවෙන්ද? ජනතාව වෙනුවෙන්ද? ප්‍රජාතන්ත්‍රවාද වෙනුවෙන්ද? ආර්ථික සංවර්ධනය වෙනුවෙන්ද? කිසිවක් වෙනුවෙන් නෙවෙයි. තමන්ගේ තනි පුද්ගල පැවැත්ම වෙනුවෙන්. මෛත්‍රීපාල සිරිසේනට කොතනවත් කියන්න බෑ. මම ජනතාව වෙනුවෙන් ගත්තු තීරණ, ප්‍රජාතන්ත්‍රවාද වෙනුවෙන් ගත්තු තීරණ, ආර්ථික සංවර්ධනයක් වෙනුවෙන් ගත්තු තීරණ මේ කිසිවක් වෙනුවෙන් මේ හැම තීරණයක්ම ගත්තේ තමන්ගේ තනි පැවැත්ම වෙනුවෙන්. පුද්ගලයේ තනි පැවැත්මකට මුළු රටත්, මුළු නීති, මුළු ව්‍යවස්ථා කුඩුපට්ටම් කරමින් යන තත්වයකට අපි ඉඩ දිය යුතුද? එනිසා මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාදාමයේ පරාජයටපත් කිරීම වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ එක පැත්තකින් පාර්ලිමේන්තුවෙන් පිටත, අනිත් පැත්තෙන් මැතිවරණවලදී, අනිත් මැතිවරණ තරඟ වැඩිමින් මැතිවරණ කල් දැමීම පාර්ලිමේන්තු විසිරු හැරීම සඳහා දරන උත්සාහයන් පරාජයටපත් කරමින්
මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ගමන පරාජයටපත් කරන්න ජනතා විමුක්ති සූදානම්. තනි පුද්ගලයෙකුට හිතුවක්කාර ලෙස Tamanට නැති අනීතික බල උපයෝග කරගෙන මුළු රටක් සමාජයක් දෝෂර කරමින් යන මේ ගමන වැළැක්වීම සඳහා මේ රටේ ජනතාව එකතු වී යුතුයි කියන ආරාධනයක් අපි මේ රටේ පුරවැසියන්ට ඉදිරිපත් කරන්න සූදානම්. ඒ වෙනුවෙන් සියලු අයට එකතු වෙන්න කියලා ආරාධනය තමයි අපිට කරන්න තිබෙන්නේ. මෙතෙන්දි සඳහන් කරපු කාරණා තමයි මම අගමැතිවරයා පත් කිරීමේදී ඔහු සඳහන් කරන්නේ රට තවදුරටත් මේ වගේ ප්‍රශ්නයකට යන්න ඉඩ දෙන්න බෑ. ඩොලරේ ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒ වගේම මේ ආර්ථික අර්බුදයක් තියෙනවා. මේක වළක්ව ගන්න තමයි මේ පත් කරේ කියන එක. ඒ කියන්නේ ඝාතන කුමන්ත්‍රණයට අමතරව පළමු එක තමයි තමන්ගේ ඔළුවේ මොනවරි හදාගෙන තමන්ට ඕන විදිහට ආණ්ඩුවක් ගන්න හදන්න බෑනේ. එම් කරන්න පුළුවන්. ඒක හෙටත් කාට හරි ජනාධිපතිවරුන්ට කියන්න පුළුවන්. මට හිතුණා මේ වෙන විදිහට ලංකාවේ සීත කාලේ එනකොට සීත වැඩි වෙයි වගේ, ගම් වතුර අඩු වෙයි වගේ. ඒ නිසා මම හිතුවා ඒ නිසා අලුත් ආණ්ඩුවකට එහෙම ආණ්ඩුවක් ගන්න පුළුවන්. ඕනෑම කෙනෙකුට ආණ්ඩුවක් බිඳ වැටීම ආණ්ඩුවක් ගොඩනැගීම සඳහා අවශ්‍ය නීති රාමුවක් සකස් කර තිබෙන ව්‍යවස්ථාව. ඒ ව්‍යවස්ථාවේ රාමුවට යටත් වෙන්න ඕන. ආර්ථික අර්බුදයක් මතුවී තිබෙනවා. වංචා දූෂණ වර්ධනය වී තිබෙනවා. ඒ ආණ්ඩුව පරාජයටපත් කළ යුතු නම්, ඒ ආණ්ඩුවේ වෙනස් ආණ්ඩුවක් පිහිටුවා ගත යුතු නම්, ඒ සඳහා තමන්ගේ ඔළුවේ ඇතිවන සිතඟි වලට පමණක් එම ආණ්ඩු පෙරලන්න ආණ්ඩු පිහිටවන්න අවස්ථාවක් නැහැ. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ව්‍යවස්ථාවේ සකස් කර තිබෙනවා. ඒ ප්‍රතිපාදන කිසිවක් නොසලකා මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ ඔළුවේ හැදෙන හිතළු වලට ආණ්ඩු හදන්න ආණ්ඩු පෙරලන්න ඉඩ දිය යුතුද? එනිසා තමයි අපි මේ කිව්වේ කුමන්ත්‍රණයක් මේක ව්‍යවස්ථා විරෝධී ක්‍රියාදාමයක් ඒ මොහොතේ. ඒ වගේම තමයි දැන් ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයා සතු බලතල වල පැහැදිලිව දක්වා තිබෙනවා පාර්ලිමේන්තුව කල්දැබීම මහානගරසන් කිරීම හෝ පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ බලය ජනාධිපතිතුමා සතුයි කියලා. ඒ වගේම තමයි ව්‍යවස්ථා දායකයේ කියන්නේ පාර්ලිමේන්තුව සතු බලතල වල තමයි දක්වා තිබෙන්නේ පාර්ලිමේන්තුව විසිරුවා හරිනවා තුනෙන් දෙකේ බලයක් වුණේ අවුරුදු 4මාරකට කලින් කියන කාරණා. එතකොට මෙතන මතකයටමක් තියෙනවා නේද? දැන් ඔබ හිතන්න ඔතන විතරක් නෙවෙයිනේ. අපේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවම් පත් කිරීමේ බලය තියෙන ජනාධිපතිවරයාට. ඒ ජනාධිපතිවරයාගේ බලතල යටතේ. හැබැයි ජනාධිපතිවරයාට පත් කිරීමේ බලය තිබ්බට පත් කරන්නේ කවුද කියලා තීරණය කරන්නේ කවුද? ව්‍යවස්ථා සභාව. ඒක 19න් ආපු එක. එහෙනම් තර්කයක් තියෙනවා නම් ශ්‍රේෂ්ඨාධික විනිසුරුවන්, අභ්‍යාචනාධිකරණ විනිසුරුවන්, ඉහළ අධිකරණ වල සියලු විනිසුරුවන්, නීතිපතිවරයා, පොලිස්පතිවරයා, හමුදාපතිවරු මේ සියලු දෙනා පත් කරන්න බලය තියෙන ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවේ. ජනාධිපතිවරයා සතු බලතල එසේ තිබුණාට ඒවා පත් කරනකොට අවශ්‍ය සීමා කිරීම කරලා දීලා තිබෙනවා. මොකටද එන මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් පත් කරන්න ව්‍යවස්ථා සභාවට එව්වේ. ඒක ඔහුගේ බලය කියලා පත් කරන්න තිබ්බනේ. මොකද ව්‍යවස්ථා සභාවේ තියෙන 19 සංශෝධනය. ඒ වගේම තමයි පාර්ලිමේන්තු විසිරුවා හැරීම සඳහා ව්‍යවස්ථාවේ කාට හරි බලයක් දෙන්න ඕන. එහෙම නැතුව බෑනේ. පාර්ලිමේන්තු විසිරුවා හැරීම සිදු වෙනකොට ව්‍යවස්ථාවෙන් දෙන කාටද ඒ බලය තියෙන්නේ? පාර්ලිමේන්තු විසිරුවා හැරීම සඳහා බලය තියෙන ජනාධිපතිවරයාට. හරි. ඊට පස්සේ හැබැයි ඔය විසිරුවා හැරියක් කෙසේද? ඒකට දීලා තියෙනවා වෙනම නිර්ණායකයක්. ඔහු විසිරුවා හැකි වන්නේ අවුරුදු 4මාරක් පිරුණාට පස්සේ ඔහුට විසිරුවා හැරීමේ බලය ලැබෙනවා. අවුරුදු 4මාරකට පෙර ඔහු විසිරුවා හරින්නේ නම් පාර්ලිමේන්තුවේ 3න් 2ක යෝජනා සම්මතයකින් මිස විසිරුවා හැර නොහැක්කේ. ඒක මොකද ඊටවල තියෙන්නේ? මේ ව්‍යවස්ථාවේ කෑලි අරන් ව්‍යවස්ථාවර්ථකතන කරන්න ගියොත් හරිද? ඕහන තරම් වෙන දේවල් කරන්න පුළුවන්. මොකද ව්‍යවස්ථාවක් කියවන්න ඕන සමස්තයක් ලෙස. සමස්තයක් ලෙස ව්‍යවස්ථාවේ අන්තර් සම්බන්ධයක තමයි ව්‍යවස්ථාවට අර්ථකථනයක් දෙන්න ඕනකම තිබෙන්නේ. එක වගන්ති වෙන වෙනම ගත්තොත් ඒක ව්‍යවස්ථාව නෙවෙයි. මේක සමස්තයක් ලෙස කියවිය යුතු තිබෙනවා. දැන් ඔබතුමාලා කියන විදිහට අධිකරණයේ විනිසුරුවපත් කිරීම සියල්ල ජනාධිපතිවරයා සතු බලයක් නම් ජනාධිපතිවරයා මෙච්චර ඒකාධිපතිව වැඩ කටයුතු කරනවා නම් ජනාධිපතිවරයාට ඕක දෙන්න කියන තීන්දුව දෙන්න කියන එක අධිකරණයට බලපෑම් කරන්න බෑ කියලා නේද කියන්නේ. විනිසුරුවම් පත් කිරීමේ බලය ජනාධිපතිවරයාට තිබුණාට 19 වෙනි සංශෝධනය හරහා විනිසුරුවන් කවුද කියලා තීරීමේ බලය ව්‍යවස්ථා සභාවට ආවා. ඒ නිසා ජනාධිපතිවරයා සතු විනිසුරුවන් පත් කිරීමේ බලය තිබ්බට ඒක පත් කිරීම සිද්ධ වුණේ ව්‍යවස්ථා සභාව විසින් යෝජනා කරන නම් හරහා. ඒකෙන් අපි පෙන්වා දෙන්න උත්සාහ කරේ ජනාධිපතිවරයාට මේ බලය තිබුණට ඒ බලයට සීමාකම් අදලා තිබුණා. ඔබනේ තියෙන්නේ. ඊට පස්සේ ඔබ අහන ප්‍රශ්නයක් දැන් මේක ශ්‍රේෂ්ඨාධිකරණයට ගියපුවාම ශ්‍රේෂ්ඨාධිකරණය එහි විනිසුරුවන් ඔබ අහනවා ජනාධිපතිවරයා විසින් යටත් කරගෙන නැද්ද? වෙන්න පුළුවන්.
අපි එහෙම ප්‍රතික්ෂේප කරන්නේ කවදාවත් ප්‍රතික්ෂේප කරපු දේශපාලන ව්‍යාපාරයක් නෙවෙයි. නමුත් එහෙත් මේ ප්‍රශ්න නිරාකරණය කර ගැනීම සඳහා තියෙන එක අවස්ථාවක් තමයි එතන. අපි එතෙන්ට යනවා. මන්ත්‍රී මේ තුමා සඳහන් කළා දැන් මන්ත්‍රී ප්‍රශ්න මේ ආයේ දැන් දිවි බාරකාර ආණ්ඩුවක් මේකෙත් ඉන්න වෙලා වෙන්නේ. ඉතින්දි තව මතයක් තියෙනවා මේ රාජ්‍ය සාහිත්‍ය මන්ත්‍රී සම්බන්ධයෙන්. සමහර නීතිවේදී පෙන්නනවා මේ අය ඉන්නවා කියලා සැබෑ. සමහර නීතිවේදී පවසන කාරණයක් තමයි මේ අමාත්‍ය මණ්ඩලය පමණයි කියන්නේ. ව්‍යවස්ථාවට අනුව වැඩ කරනවා නම් අමාත්‍ය මණ්ඩලය පමණයි. අමාත්‍ය මණ්ඩලයට අයිති නෑ රාජ්‍ය අමාත්‍යවරු හෝ නියෝජ්‍ය අමාත්‍යවරු. අමාත්‍ය මණ්ඩලයට අයිති වෙන්නේ කැබිනට් අමාත්‍යවරු විතරයි. ඒ වගේම තමයි දැන් මේ වෙනකොට මේක පාර්ලිමේන්තුව විසිරුවා හැරීම මතකයකටම බවට පත් වෙලා තියෙනවානේ. මේ වෙලාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෝ මැතිවරණ කොමිසමේ මේ රාජකාරී අනුව මැතිවරණ කොමසාරිස්වරයාගේ කාර්යභාරය මොනවාද? අපි විශේෂයෙන් මැතිවරණ කොමසාරිස්තුමා හම්බෙන්න බලාපොරොත්තු වෙනවා. මේ ව්‍යවස්ථාවට පටහැනිව විසිරුවා තිබෙන කැඳවා තිබෙන මැතිවරණය සඳහා මැතිවරණ කොමිසම සභාව මැදිහත් නොවිය යුතු කියන ඉල්ලීම කරන්න බලාපොරොත්තු වෙනවා. අධිකරණ තීන්දුවක් ගන්නතුරු. මැතිවරණ ස්වාධීන මැතිවරණ කොමිසම සභාවන්නේ තියෙන්නේ. ස්වාධීන මැතිවරණ කොමිසම සභාවේ මේ වගේ මතකතුන් වේලාවක අධිකරණයට යාමට මේ පිළිබඳව මත විමසීමට අවස්ථාවක් කියලා නැද්ද? ඒක ස්වාධීන අධිකරණ කොමිසම සභාවේ විමසිය යුතු ප්‍රශ්නයක්. අපි කරන්නේ අපේ කාර්යභාරය. අපිට පැවරී තිබෙනවා මේ විවස්ථාවට පටහැනිව සිදුවෙච්ච සිදුවීමක් පිළිබඳව ගමන් කළ හැකි තැන් මොනවද? අපිට පාරේ උද්ඝෝෂණයක් තිබෙනවද? අපිට අධිකරණයට යා හැකිද? මැතිවරණ සභාවට දැනුවත් කළ යුතුද? ඒ දේ අපි කරමු. අන්තෝ මේ ඔබතුමා සඳහන් කරා දැන් අපි එකතු වෙන මේ සටනට කියලා. ඔබතුමාලා දැන් ඉදිරි මහමැතිවරණේ තනියමද තරගවදින සූදානම් නැත්නම් මේකට විරුද්ධව තවත් අය එකතු වෙලා තරගවැදීමේ සූදානමක් තියෙනවද? දැන් එතකොට ඔබ ඔය ප්‍රශ්නේ අපි අහනකොට පළවෙනි එක අපි පරාජය පිළිඅරන් අවසන්. පළමු එක තමයි මේ අනීතික ක්‍රියාදාමය වළක්වා ගැනීම සඳහා උත්සාහ කිරීම. ඉන්පසු අපි දෙවෙනි පියවර බලමු. ඒ අනීතික ක්‍රියාමාර්ග නොසලකා නේද? ප්‍රජාතන්ත්‍ර විරෝධී ඒකාධිපති ස්වභාවයෙන් මේ රට ඉස්සරහට ගෙන යනවා නම් ඒ පරාජයට පත් කිරීම සඳහා මැදිහත් වෙකේ ආකාර මොනවද කියලා අපි කල්පනා කරලා බලන්න සූදානම්. මොකද අපි ඡන්ද වලට අකමැති හෝ බය නැහැ. මේ සමාජ දන්න පුළුවන් JVP මේ කලබලලා තියෙන ඡන්ද වලට බය නිසා නෙවෙයි. අපිට එහෙම ප්‍රශ්නයක් නැහැ. ඕනනම් ඡන්ද ගන්න අපිට පුළුවන්. දෙක තව තර්කයක් හදන්න පුළුවන්කම තියෙනවා. දැන් මේ අවුලක් තියෙනවා. ඉතින් හොඳම දේ නේද ජනතාවට අවස්ථාවක් දෙන එක කියලා. එතකොට අපි දකින්න දෙය තමයි මේ වගේ තර්ක තියෙන එක ඇත්ත. නමුත් මේ ක්‍රියාවලිය ගත්තොත් පහුගිය 26 වෙනිදා සිට වෙච්ච ඒ ක්‍රියාවලිය තුල බරපතල කුමන්ත්‍රකාරීත්වයක් තියෙනවා ආණ්ඩු මාරු කිරීම සම්බන්ධයෙන්. කියන්නේ ආණ්ඩු හදන්න වෙනස් කරන්න තිබිච්ච ව්‍යවස්ථාමය සහ ජනතා පරමාධිපත්‍ය පැත්තකට දාලා තනි පුද්ගලයෙක්ගේ මේ පිස්සු හිතුවක්කාර ක්‍රියාවලියකට ආණ්ඩු හදන්න වෙනස් කරන්න ඉඩ දුන්නොත් අපි ඒක පූර්වාදර්ශ කරොත් එහෙම මතන ඉදිරි කාලයේ මේ රටේ ජීවත් වෙනක ඔබ අපි කාටවත් වැඩක් නැති වෙලා යයි. දැන් කල්පනා කරලා බලන්න මෛත්‍රීපාල මහත්තයාගේ සිතන්ගේ බොරු නේද කියලා. දැන් කලින් ඔය අගමැතිපත් කරපු වෙලාවෙත් එයා කිව්වා එයාගේ හිතවත්තු කිව්වා අගමැති ජනාධිපතිවරයාට හැඟෙනවා නම් පාර්ලිමේන්තුවේ බහුතරය තියෙනවා අය කියලා යම් කිසි කෙනෙකුට ඔව් අගමැති කරන්න පුළුවන් කියලා. කිසියම් කෙනෙක් සඳහා පාර්ලිමේන්තුවේ බහුතරය තිබුණා අය හැඟෙන කෙනා අගමැති කරන්න පුළුවන් කියලා තමයි ව්‍යවස්ථාව තියෙනවා කියලා තමයි මේ අගමැති කරේ. ඒතර එහෙම හැඟුණා නම් ඒ හැඟිච්ච එක ඇත්තටම මොකද කරන්නේ මෛත්‍රීපාල මහත්තයා? එනම් කරන්න දෙය තමයි පස්සෙන් දැම්ම පාර්ලිමේන්තුව කෙනෙව්වා. අර හැඟිච්ච එක හරි කියලා පෙන්නුවා. මේ අවුල මොකක්වත් නැහැ. හැබැයි අපි හොඳටම දන්නවා එයා පාර්ලිමේන්තුව කල් නැම්මයි. එයාට ඇත්ත හැංගිලා තියෙනවා. එයා මේ පත් ක්‍රියම් කරාට පත් කරපු කෙනාට පාර්ලිමේන්තුවේ බහුතරය නැහැ කියලා. එසා පාර්ලිමේන්තුව කල් තිබ්බා. කල් තියලා උත්සාහ කරා ඒ බහුතරය හදාගන්න අනීතික විදියට. පගා ගහලා හොරකම් කරලා නැත්තම් සල්ලි වලට අරගෙන. ඒක කරගන්න බැරි වුණා. ඊට පස්සේ මොකද කරේ? මේ බහුතරය නැති නිසාම තමයි දැන් පාර්ලිමේන්තුව සුහරනවා ව්‍යවස්ථාව කඩලා. දැන් ප්‍රශ්න තියෙන්නේ මොකද්ද? ඒකට දැන් මේ එක්තරා පුද්ගලෙක් කවුරු හරි කෙනෙක් මේ තමන් විසින් ගහපු මොකක් හරි ගේමක් ඒක සාර්ථක කරගන්න මේ විදිහට දිගින් දිගට ව්‍යවස්ථා කඩ යනවා නම් ඒක පරද්දන්න ඕනේ නැද්ද? පළවෙනි කාරණා. දෙවෙනි කාරණේ අර අනුසෝදා කිව්වා වගේ දැන් මේක නම් ක්‍රමය. දැන් මේක ඔය නීතිඥ මාත්‍රුයි ඔය දේශපාලනේ මහින්ද මාත්‍ර පක්ෂව තර්ක කරන කට්ටියයි මේ ව්‍යවස්ථාවේ කෑලි අල්ලන් කරන කට්ටියයි කෑලි එකතු කරලා කිව්වොත් මේක අවුලක් නෑ කියලා. ඊට පස්සේ ආණ්ඩු පවත්වා ගන්න බෑ අපේ රටේ. ආණ්ඩු පවත්වා ගන්න ජනාධිපතිට පක්ෂ වෙන්න ඕන. නැත්තම් ජනාධිපති වුණාක ආණ්ඩු විශ්වාස පාර්ලිමේන්තුව විශ්වාසන්න පුළුවන්. ආණ්ඩුව අයින් කරන්න පුළුවන්. ඉතින් එහෙම රටක් ඕනේ නෑ. ඒ නිසා මේක මේ තියෙන්නේ ව්‍යවස්ථාවේ අකුරු වලට වඩා එහා ගියපු ඉතා බරපතල ප්‍රජාතන්ත්‍ර විරෝධී දේශපාලනයක් තියෙනවනේ. ඒක පරද්දන්න ඕනේ නැද්ද? මේ රටේ පුරවැසියෝ නම්
ප්‍රජාතන්ත්‍රවාදය ගැන අපමානකරන විශ්වාසයක් තියෙනවා නම් සාධාරණ ගැන අපි හැමෝගෙම හදවතේ පුංචි හරි බලාපොරොත්තුවක් තියෙනවා නම් පක්ෂ පැත්තක තියලා අපි පක්ෂපාතීත්වයෙන් පැත්තක තියලා අපි කල්පනා කරනවා තමයි මේ වෙච්ච වැඩේ හරියද? ඒක වැරදි නම් මේක අපි තහවුරු කරන් දෙනවද අනාගත පූර්වාදර්ශක හැටියට? අපි හිතන්නේ මේක කවුරු කරත් වැරදි නිසා මේක අනාගත පූර්වාදර්ශක විය යුතු නැහැ. නිසා මේක මේ ඡන්ද වලට බය ප්‍රශ්නයක් හරි එහෙම එකක් නෙවෙයි. ඡන්ද වලට යන්න ඕන නම් කිසි ප්‍රශ්නයක් නැහැ. මේ පාර්ලිමේන්තුව කැඳවලා මේ ප්‍රශ්නේ පාර්ලිමේන්තුව විසඳලා ඊට පස්සේ පාර්ලිමේන්තුවේ කැමැත්ත අරන් ඡන්දකට යන්න. ඕලක් නැහැ නේද? මේකෙමනේ මේ තියෙන තනිකරම දේශපාලන බරපතල දේශපාලන කුමන්ත්‍රණකාරීත්වයක පෙළගැස්මක් මේ තියෙන්නේ. ඒතකොට ඒකට ජනතාව අදාළ නැහැ. මේ ජනතාව අදාළ කරගෙන හදන කුමන්ත්‍රණකාරී ලෙස ජනතාව අදාළ නැතුව ව්‍යවස්ථාව දන්තු කරන එක නිසා අපි හිතන දෙනවා මේක මේ අවස්ථාවේදී පරාජයටපත් කර යුතු තියෙනවා. අපි ඡන්දකට යනවා වෙන යමු. මේ අවුල විසඳා දාලා. ඔබතුමා සඳහන් කරා ඊයේ තිබ්බ මේ මාධ්‍යවලදී මේකට එකඟ වෙන්නේ මේක පුළුවන් කියලා තියෙන්නේ හිටපු අගමැතිතුමායි තුමා විතරයි කියලා. ඒ නීතිවේදීනුත් බෑ කිව්වා. ඒ වගේම තමයි මේ එක්සත් ජනතා නිදහස් සංධානයත් බෑ කිව්වා කියලා. ඒකට ඔබතුමා කියුවේ ගානෝ මෙතුමා මේ තනි මතේ විශ්වලා වගේ දෙයක්ද පේන්නේ. ඔව් අපි කිව්වේ අපිට තියෙන තොරතුරු අනුව දැන් පේන්නේත් ඒකම තමයි. මේ තනි මතේම තමයි. නැත්තම් අතන මේ જાතිය වැඩක් කරන්න කාටවත් බෑ මේ මත විමසලා කරනවා. මොකද අපි දැන් කවුරක්වත් මේකට එකඟ වෙන්නේ නැහැ. මේ නීතිය පිළිබඳ අවබෝධයක් තියනවා ඉන්නවා. අනිවාර්යයෙන්ම අනුවර්ණත්වය දැන් මේ 19 වෙනි වර්ෂ සංශෝධනයේ මේ සංශෝධනය ගෙන වෙලා ඔබතුමා පාර්ලිමේන්තුවේ හිටියා. සංශෝධන ඉවත් කරන දේවල් මේ සියල්ල ගැන කතා බහ කරා. මෙතන මේ ගෙනාපු 19 හිඩසක් කොහෙවත් නැහැ කියන එක ඔබතුමාට පැහැදිලි. හිඩසක් නැහැ. හොඳින් තේරුම් ගන්න. පාර්ලිමේන්තු විසිරුව හැරීම සඳහා කාට හරි බලයක් ලබා දී යුතුයි ව්‍යවස්ථාවේ. ඒක ඇමතිවරයෙකුටද ඒක ජනාධිපතිවරයාටද ඒක අග්‍රාමාත්‍යවරයාටද කාට හරි ව්‍යවස්ථාවෙන් බලයක් දෙන්න ඕන පාර්ලිමේන්තු විසිරුව හරින්න. එතන ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන් බලයක් දීලා තිබෙනවා පාර්ලිමේන්තුව කැඳවන්න, සැසිවාර කල් තබන්න පාර්ලිමේන්තු විසිරුව හැරීමේ බලය ජනාධිපතිවරයාට තියෙනවා. ඒක කාට හරි ලබා දිය යුතුයි. ඊට පසුව තියෙන ව්‍යවස්ථාවේ ඒ බලය ඔහු ක්‍රියාවට නැගිය යුත්තේ කවර ආකාරයෙන්ද? ඒකට සීමාවයින් දාලා තිබෙනවා. ඔහුට පාර්ලිමේන්තු සැසිවාරයක් අවසන් කරනවා නම් ඔහුට පාර්ලිමේන්තු සැසිවාරයක් අවසන් කළ හැකි වන්නේ මාස 2කට පමණයි. අවම වශයෙන් අවුරුද්දකටවත් සැසිවාරයක් කැඳවිය යුතුයි. දැන් ඔය මොකවත් නැත්තම් ඒව අදාළ නැත්තම් මොකද වෙන්නේ? පාර්ලිමේන්තුව අවුරුදු 5ක්ම කල් දාන්න පුළුවන්. ඔය කියන විදිහට. මොකද පාර්ලිමේන්තුව සැසිවාරය අවසන් කිරීමේ බලය ජනාධිපතිවරයාට ඇත්තේ. එතකොට හැබැයි ඒක තැනක කියලා දෙන මොකද්ද? ඒ අවසන් කිරීමේ බලය ජනාධිපතිවරයාට තිබුණාට සැසිවාරය මාස 2කට වඩා වැඩියෙන් අවසන් කරන්න බෑ. අවුරුද්දට එක වතාවක්වත් කැඳවිය යුතුයි. දැන් මේ කැලේ විතරක් ගන්න ඕන ජනාධිපතිවරයා අවුරුදු 5ටම පාර්ලිමේන්තුව පැත්තකින් තියන්න පුළුවන්. මොකද මේ? දැන් මෙතන සැසිවාරයේ කල් තැබීමේ බලය දුන්නට කල් තැබිය යුතු ආකාරය පිළිබඳ නිර්ණායකයන් පසුව දෙනවා. ඒ වගේම තමයි පාර්ලිමේන්තුව විසිරුව හැරීම පිළිබඳ ඔහුට බලයක් දීලා තියෙනවා. හැබැයි බලය ක්‍රියාත්මක යුත්තේ කෙසේද? අවුරුදු 4මාරක් පිරී තිබෙනවා ඔහුට විසිරුව හැකි. අවුරුදු 4මාරකට මත්තෙන් පෙර ඔවුන් විසිරුව හරිනවා නම් පාර්ලිමේන්තුවේ 3-2 යෝජනා සම්මතකින් මිස ඔහුට විසිරුව හැරෙනවා ඇත්තේ. ඔච්චරයි. ඒක පිළිදේ ඔය සිංහල භාෂාව තේරෙන්නේ නැත්නම් මොකද ප්‍රශ්නේ? ඊළඟ හොඳින් තේරුම් ගන්න. අධිකරණයේදී වග විභාගයට ලක් කරනවා. පනත පාර්ලිමේන්තුවේ සම්මත කරනකොට ඒ පනතේ තිබුණු අරමුණ සැලකිලිට භාජනය වෙනවා අධිකරණේ. මම දන්නේ මේ අධිකරණය කරයිද නැද්ද කියලා. හැන්සාඩ් කියවිය යුතු තිබෙනවා. මොකද්ද මේ වගන්තියේ තිබුණු අරමුණ මොකද්ද කියලා තේරුම් ගන්න ඕන හැන්සාඩ් වලින්. ඒතර මුළු පාර්ලිමේන්තුවේම විතරක් නෙවෙයි ජනාධිපතිවරයාගේ අවස්ථා කීපයක් කියලා තිබෙනවා. මම වගේ කාලේ අවුරුද්දකින් අඩු කරගත්තා. මම සතුව තිබුණු පාර්ලිමේන්තු විසිරු හැරීම බලය මම අවුරුදු 4මාරකට වැඩි කරගත්තා. මම විධායක බලය කප්පාදු කරපු නායකයෙක් කියලා යාම පම්පුර කිව්වා. මොනවද මේ කියන්නේ? ඒ වගේම පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වල ඕනෑමටත් වැඩියෙන් පුනः ප්‍රකාශයට පත් කරලා තිබෙනවා. මෙම වගන්තිය අරමුණ තමයි ජනාධිපතිවරයාට වසරකින් පාර්ලිමේන්තු විසිරු හැරීමට තිබුණු බලය නැතිකොට අවුරුදු 4මාරක් දක්වා දීර්ඝ කිරීම කියලා. ඒතර මේ සියල්ල අධිකරණයේ මේ වගන්තිය හාද බෑද ඕද නැද්ද කියනවත් නෙමෙයි. මේ සමස්ත ක්‍රියාවලියක් දිනේ කරන්න ඕන. නීතිය සම්පාදනය කිරීමේදී ඒ නීතිය සම්පාදනය කරන අරමුණ විශේෂම අමාත්‍යවරයා ඉදිරිපත් කරන කතාව, ඒකෙදි විවාද, ඒකේ අඩංගු මේ සියල්ල මත තමයි තීරණය වී යුතු තබන්නේ. විවස්ථාව සමස්තයක් ලෙස ඒ කිසිවක් සැලකිලිට භාජනය නොකොට
මේ 33 ආවගන්තිය තියෙනවා ජනාධිපතිවරයාට පාර්ලිමේන්තු විසිරුවේ හැරියක්කේ කියලා ඒ හින්දා විසිරුවේ හැරි. එහෙම කරන්න පුළුවන්. එහෙම කරන්න පුළුවන් මෛත්‍රීපාල වගේ මිනිහෙකුට විතරයි මත තබා ගන්න. මේ රටේ නීතිය පිළිබඳව, මේ රටේ බැඳීමක් පිළිබඳව, මේ රටේ ජනතාවට වගකීමක් පිළිබඳව කිසි කෙනෙකුට ඒක කරන්න බෑ. දැන් මේ පාර්ලිමේන්තුවේ මේ ව්‍යාකරණ තත්ත්වය යම් රටේ ව්‍යාකරණ තත්ත්වයත් එක්ක දැන් මේ තත්ත්වෙත් එක්ක ව්‍යාකරණ තත්ත්වය වෙනකොට දැන් මේක නීත්‍යානුකූලව මැතිවරණයකට යන එක හොඳ නැහැ කියලා ඔබතුමා හිතනවා. හොඳයි කියන තුනේ පාර්ලිමේන්තුව තුනෙන් දෙක අපි එකඟයි. ඒ කියන්නේ කවුරු හරි යෝජනාවක් ගෙනෙනවා නම් පාර්ලිමේන්තුවේ මේ පාර්ලිමේන්තු විසිරුව හැර ටන් දෙකට යා යුතුයි කියලා අපි ඒ සඳහා සහාය දෙන්න ලෑස්ති. හැබැයි අනීතික ලෙස බලහත්කාර ලෙස ආණ්ඩුවක් හදලා වටදාහයකින් ඒගොල්ලන්ට අමාත්‍ය දුර දීලා ඒ අමාත්‍ය දුර බලයත්පත් කරගෙන පොලිසිය ජනාධිපතිවරයා අතට අරගෙන ඒකත් ව්‍යවස්ථා විරෝධීව ජනමාධ්‍ය අමාත්‍යාංශ ජනාධිපතිවරයා අතට අරගෙන මුළු බලය මැතිවරණයක් වෙන යෙදීම සඳහා අටවා ගන්නලද පාලනය. ඒකත් අපි වගුවාට ලක් කරනවා. එනිසා පළමු කොටම ආයෙ දුන්නද? එහෙනම් 11 වෙනි වටේ. ඉතින් මම දැක්ක මේ ඉස්සලා තිබුණේ මොකද ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය කවුද කේහලි රඹුකවල හිටියේ. එතකොට මම දැක්ක යා කැබිනට් ප්‍රකාශකයක් දාලා තිබුණා. ඉතින් ලංකාවේ පළවෙනි වතාවට තමයි කැබිනට් ප්‍රකාශක කැබිනට් මණ්ඩලයේනේ. හරිද? මෙහෙම විකාර කරේ. හරි ඉතින් මෙහෙම විකාර අටවගත්තු පාලනයක් මේ වෙන මුකුත් නිසා නෙවෙයි මේ මැතිවරණ සඳහා තමන්ගේ බලයත්පත් කර ගැනීම අරමුණයි. ඉතින් අපි හිතනවා ඒක සාධාරණයි. ඒ නිසා නීත්‍යානුකූල ලෙස මැතිවරණ පවත්වන පළමු කොටම මේ බලහත්කාර ලෙස හදාගත්තු ආණ්ඩුව හරිද වැරදිද කියලා පාර්ලිමේන්තුවේ වග විභාගයට ලක් කළ යුතු එක. පාර්ලිමේන්තුව කැඳවලා මේ ආණ්ඩුව හරිද වැරදිද මේකට බලය තියනවද නැද්ද කියලා වග විභාගයට ලක් කරලා බහුතර බලයක් තියෙනට ආණ්ඩුවක් හදාගන්න දෙන්න එක. දෙක ඊට පස්සේ පාර්ලිමේන්තුවේ යෝජනාවක් ගෙනින්න පාර්ලිමේන්තුව විසිරුව හරින්න කියලා රයිට් අපි ඒකට සහාය දෙන්න ලෑස්ති. එතකොට බලහත්කාරී ආණ්ඩුවක් නෑ ව්‍යවස්ථා කෙල්ලත් නෑ ජනතාවට මේ ඇති වී තිබෙන ව්‍යාකූලත්වය විසඳා ගැනීම සඳහා මැතිවරණයකට යනවා නම් ඒ මැතිවරණයට යන්න අවස්ථාව තියෙනවා. ඒ කිසිවක් නොකොට මේ තනි පුද්ගලයෙකුගේ තනි හිතුවක්කාරී ක්‍රියාදාමයකට මේ ඇතුළු කරලා තියෙන ක්‍රියාදාමයට අපි එකඟ වෙන්නේ නෑ. ඒ වගේම තමයි මේ විවිධ ජාත්‍යන්තර ප්‍රජාව මේකට මේ මැදිහත්ලා තියෙන දැන් ප්‍රකාශන කරන විශේෂයෙන්ම ඇමරිකාවේ වගේම ඉන්දියාවේ සුප්‍රීම සාහිත්‍ය ප්‍රකාශ කරලා තියෙන මේ කරපු වැඩි හරි කියලා. දැන් මේ වගේ විවිධ ජාත්‍යන්තර ප්‍රජාව මේකට නිදේශිත කරනවා. ඇත්තටම මෙහෙමයි. ඒ කියන්නේ හැමදාමත් ඉන්දියාව සහ බටහිර රාජ්‍යයන්ට අපේ රට පිළිබඳ දේශපාලන ආර්ථික න්‍යාය පත්‍රයක් තිබෙනවා. හැබැයි දේශපාලන ආර්ථික න්‍යාය පත්‍රය ඒගොල්ලන්ට නිකම් බලහත්කාර ලෙස ක්‍රියාත්මක කරන්න බෑ. හැම වෙලාවෙම ඒගොල්ලෝ තමන්ගේ දේශපාලන ආර්ථික න්‍යාය පත්‍රයේ ක්‍රියාවට නැගීම සඳහා රට තුළ ඇතිවෙන ව්‍යාකූල තත්ත්වයන් උපයෝග කරගන්න. ප්‍රජාතන්ත්‍ර විරෝධීභාවය, මානවිකම් උල්ලංඝනය කිරීම, ජනතාව වෙත එල්ල කරන මර්ධනය, ව්‍යවස්ථා උල්ලංඝනය කිරීම මේ ආදී සියල්ල උපයෝග කරගෙන තිබෙනවා. ඒ නිසා මේ මොහොතේත් අපි දකිනවා එවැනි මැදිහත් වීමක් තිබෙනවා. නමුත් මේ මැදිහත් වීමට දොරටු විවෘත කරලා තිබෙන්නේ මේ දේශ ප්‍රේමින්යයි නේද? නිතරම කෑමොර දෙන අය තමයි රටේ ප්‍රජාතන්ත්‍රවාදය අහිමි කරමින්, ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් ඒ අයට අපේ රට පිළිබඳ යම් මැදිහත් වීමට ප්‍රකාශ නිකුත් කිරීමට අවධානය යොමු කරන්න අවස්ථා නිර්මාණය කරලා දීලා තිබෙන එක ඇත්ත.